අයිබෝවන් ජීවිතයට නීති අරගෙන හරියට හිතුලින් අද දවසේදී අපි ඔබේ නිවහනට එනවා ඔබේ ජීවිතයට වටිනාකම් එකතු කරන්නට ඔබව දැනුවත් කරන්නට ඔබ මේ රටේ වගකීම් යුතු පුරවැසියෙක් ලෙස ජීවත් වෙනවා දකින්නට හරිදේ ටීවී අපේ තාත්තනයක් තිබෙනවා. ඒ නිසාවෙන් තමයි ඔබ වෙනුවෙන් ජීවිතයට නීතිය අරගෙන එන්නේ. පියෝ ටීවී නාලිකාංක 103 ඔබ අපත් සමග මේ වැඩසටහනත් සමග සම්බන්ධ වෙලා ඉන්න වෙලාවේ අපි ඔබට මතක් කරන්නම් වෙනදා වගේම ජීවිතයට නීති තුලින් අද දවසේ ඔබ හමුවට එන්නේ මම හැමදාම සඳහන් කරනවා වගේ ලේඛකයෙක්, දේශකයෙක්, මාධ්‍යවේදියෙක්, නාට්‍යකරුවෙක් ඒ හැමදෙම වඩා අපි මේ වැඩසටහනට එතුමන් කැඳවා ගන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙක් වශයෙන්. නීතිඥ නුවන් සොමිරත්න නැතිතුමන් අද දවසේදී අපේ වැඩසටහනට අප සමගින් දායකත්වයේ දක්වනවා. අයිබෝන් ඔබතුමන්. හොඳයි. ඉතින් මම හිතන්නේ අපි අපේ ප්‍රේක්ෂකයන් අපිට යොමු කරපු ගැටලු කීපයකින්ම අපේ වැඩසටහන අද දවසේ ආරම්භ කරොත් හොඳයි කියලා හිතුවා. මොකද නැත්නම් සමහරට මේ දේවල් අපිට අමතක වෙන්නත් පුළුවන්. අපිට මේ ඉමදුවෙන් කතා කරපු රංග වීරසූරිය මහත්මයා සඳහන් කරා ඔහු අපෙන් විමසා සිටියා. දැන් අපි රක්ෂණාවරණ පිළිබඳව කතා කරානේ. එතකොට මේ තර්ඩ් පාර්ටි එහෙම නැත්නම් තුන්වෙනි පන්තියේ රක්ෂණාවරණයක් අපි විසින් ලබාගත යුත්තේ පොලිසියෙන් මගදී නතර කරලා අල්ලන නිසාද? ඇත්තට සිද්ධ වෙන්නේ එහෙමයි. මම හිතන්නේ. නමුත් එහෙම නෙමෙයි වෙන්න ඕන. දැන් පූර්ණ රක්ෂණයක් තියෙනවනේ. ඇයි අපි පූර්ණ රක්ෂණයක් දාන්නේ? පූර්ණ රක්ෂණයක් දාන්නේ අපේ වාහනයට කිසියම් අනතුරක් සිදු වුණොත් ඩැමේජ් එකක් වුණොත් ඒක උපරිම අය කරගන්න ඕන නිසා. එහෙනම් බලන්න තර්ඩ් පාර්ටි එකක් දාන්නේ තුන්වෙනි පාර්ශ්වයේ රක්ෂණයක් දාන්නේ ඒ අනතුරෙන් තුන්වෙනි පාර්ශවයක් යම් කිසි අලාභ ලැබිය යුතු හානියකට පත් වුණොත් ඒ රක්ෂණ ආයතනය විසින් මේ මුදල ඔහුට හම්බෙන්න ඕන නිසා. නමුත් ඇත්තටම අර කිව්වා වගේ පොලිසියෙන් ඇල්ලුවම රක්ෂණ සාධක පෙන්වන්න ඕන එක තමයි දාන්නේ. එහෙම නෙවෙයි වෙන්න ඕන. ඒ කියන්නේ ඒකේ ආවරණය රැකවරණය නැත්නම් ඒ දබා ගැනීමේ වටිනාකම තියෙන්නේ වාහනය ඇතුලේ යන අනිත් අයට. එහෙමද? තුන්වෙනි පාර්ශ්වයක් කොහොම සමහර වාහනේ ඇතුලේ ඉන්න අයත් අදාළ වෙන අවස්ථාවක් තිබෙනවා. අපි හිතමු මෙහෙමයි. අපි උදාහරණයක් විදිහට ගමු. දැන් අපි මේ පාර්ශ්වයන් හඳුනා ගමු නැත්නම් එතනත් අපිට යම් ගැටලුවක් ඉතුරු වෙනවනේ. කවුද තුන්වෙනි පාර්ශ්වය කියන්නේ? අපි හිතමු මම වාහනය පදවගෙන යනවා. මගේ වාහනය ඔබ අපි හිතමු උදාහරණයක් විදිහට ඔබ අනතුරටපත් වෙනවා. මගේ වාහනේ ගැටෙනවා. එතකොට තුන්වෙනි පාර්ශ්වයේ ඉන්නේ ඔබ. මගේ වාහනේට වෙච්ච ඩැමේජ් එක අය කරගන්න අර පූර්ණ රක්ෂණයක් කරලා තියෙනවා නම් තර්ඩ් පාර්ටි එකක් විතරක් කරලා තියෙනවා මට අය කරගන්න බෑ මගේ වාහනේට වෙච්ච ඩැමේජ් එක. හැබැයි ෆුල් ඔප්ෂන් එක එහෙම නැත්නම් තර්ඩ් පාර්ටි තියුණත් ඔබට අය කරගන්න පුළුවන්. ඒක තුන්වෙනි පාර්ශ්වයේ රක්ෂණයක්වත් අනිවාර්යයි. හොඳයි. දැන් ඒ වගේම අපිට ගැටලුවක් තියෙනවා. දැන් ඔබතුමන් සඳහන් කරේ පුද්ගලයෙක් සමග රියක් ගැටීමකදී රියක් සමග තවත් රියක් දැන් අපි හිතමු ඔබතුමන් මේ සඳහන් කළ උදාහරණයක් දැන් ඔබේ රියටම තව කෙනෙක්ගේ රියක් ඇවිල්ලා ගැටීමක් ඇති වෙලා හානියක් වුණොත් ඒ හානිය ප්‍රතිපෝෂණය කරනවද රක්ෂණ සමාජය? අනිත් පාර්ශවයේ රක්ෂණ ආයතනය. ඔව් දැන් ඔතන මේ සියල්ල තීරණය වෙන්නේ මම නෙමෙයි වැරදි අනිත් පාර්ශවයේ කියන කාරණය මතනේ. නොසලකලා සිද්ධ වුණේ අනිත් පාර්ශවයේ කියන කාරණය මතනේ. දැන් එක රථයක් තවත් රථයක් ගැටෙනවා. දැන් මේ රථය තමයි වන්දි ඉල්ලා සිටින්නේ. එමෙන්න මේ රථේ පැමිණි පුද්ගලයා තමයි වන්දි ඉල්ලා සිටින්නේ. ඔහුටත් වාහනෙට දෙකටම එන්න පුළුවන්. එතකොට ඔහුගේ නඩුවේ පදනම තමයි මේ රියානතුරු මේ රථ දෙකම ගැටුණත් අනිත් පාර්ශවයෙන් තමයි නොසලකලා සිද්ධ වුණේ. එතකොට මේ පාර්ශවයේ නඩුව දානකොට අර මම කලින් කිව්වා වගේ අනෙක් පාර්ශවයේ වියදුරු ලියා පංචායතිකරු වගේ මේ පාර්ශවයේ ලක්ෂණ ආයතනයක් පාර්ශවයක් වෙනවා. එතකොට අය කරගන්න පුළුවන්. හැකියාවක් තියෙනවා. හොඳයි. ඒ වගේම අපිට තවත් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ බෙන්තර ඇල්සිටියෙන් ගුණපාල පෙරේරා මැතිතුමන්. ඔහු අපෙන් අහනවා දැන් රියදුරු බලපත්‍රය කියන එක මේ වගේ කාරණාවලදී අතිශයින් වැදගත් වෙන කාරණාවක් නේ. දැන් ක්‍රියානතුරු සම්බන්ධ ගැටලුවකදී දැන් කෙනෙක් රියදුරු බලපත්‍රයක් ලබාගෙනම නැත්තම් ඔහු හැබැයි වාහන පදවන රියදුරු බලපත්‍රයක් ලබාගෙනම නැහැ. තව කෙනෙක් ඉන්න පුළුවන් ඔහු රියදුරු බලපත්‍රය ලබාගෙන ඒක ගෙදර තියලා රිය පදවන්න යනවා. රිය පදවන්න යනකොට රියදුරු බලපත්‍රය අරගෙන යන්නේ නැහැ. ඒ වගේම තවත් කෙනෙක් ඉන්න පුළුවන්
ඔහු අවුරුදු ගණනාවක් රජයට නියමිත ආකාරයට ඒ මුදල් ගෙවලා රීදුරු බලපත්‍රය අරගෙන ඔහු ළඟ තබාගෙන සිටිනවා. හැබැයි දැන් සමහරට මේ රීදුරු බලපත්‍රය එක දවසක් දෙකක් කල්ලිකුත් වෙනවා වෙන්න පුළුවන්. මේ අවස්ථා තුනේදීම ඔහු වරදක් කරලා පොලිසියට අසු වුණොත් දඩේ සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාදාමයක්ද තිබෙන්නේ? ඔය කාරණය දැන් අපි සිවිල් නඩු කටයුතු ගැන කතා කරන්නේ. මේකට අදාළ නොවුනත් ඔබේ ප්‍රශ්නය මම හිතන්නේ කලෝචිතයි වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම ඔක බැලුවල්මටම ඔබගේ ප්‍රශ්නය තුල තියෙන වැරදි තුනක්. ඔක වැරදි තුනක් තුනම වැරදි. ප්‍රමාණාත්මකව ගත්තම යම් වෙනස්කම් තියෙනවා. ලයිසන් එකක් ගත්තෙම නැත්තම් එතන ලොකු ගැටුවක් නේ. ලයිසන් එකක් කවදාවත් අරගෙනම නැහැ. ඔහුට රියපදවන්න අයිතියක් නීතිමය අයිතියක් ඇත්තෙම නැහැ. ඔහු කරන වරද බැලුවල්මට ටිකක් බරපතලයි. එතකොට අනිත් කාරණේ ඔබ කිව්වේ රියදුරු බලපත්‍රයක් ඔහුට තියෙනවා. නමුත් ඔහු ගෙදර තියෙනවා. ඒකට එතන පොඩි වෙනම දෙයක් තියෙනවා. තවත් දෙයක් ඊට වඩා පොඩි මැද තියෙන තත්ත්වයක් තියෙනවා. රියදුරු බලපත්‍රය තිබුණා. ඒකේ කල්ලිකුත් වෙලා තියෙන නමුත් කරලා නැහැ. ඔබ කිව්වා ඇත්ත. ඔය තුනටම ලැබෙන දඬුවම එකයි. නමුත් ඒකනේ නීතිය. හැබැයි මම හිතන එක වෙනස් වෙන්න ඕනේ. යම්කිසි වෙනසක් තියෙනවා නම් හොඳයි. වැඩි තියෙන මම නියෝජනය කරන්නේ නීතිය ක්‍රියාත්මක වෙන තැන ටික සම්පාදනය තැනින් අවධානය යොමු කරලා මම ඔබතුමීට ආරාධනා කරනවා දේශපාලඥයෙක් ඇවිල්ලා පාර්ලිමේන්තු නියෝජන කෙනෙක් මෙතන වාඩි වුණොත් ඕක කියන්න අනිවාර්යෙන්. මම හිතන්නේ අපි සමාජ කතිකාවට අනිවාර්යෙන් අපිට හැකියාවක් තිබෙනවා මේ නීතිය කොහොමද අප්ඩේට් වෙන්න ඕනේ, යාවත් කාලින වෙන්න ඕනේ, මේ වෙනස් වීතු වෙනස්කම් පිළිබඳ අපි මම පොඩ්ඩක් ඔබට බාධා කරන්න ඉඩ දෙන්න. මම කලින් වැඩසටහනේ ඊට කලින් වැඩසටහනේ ඔබ ප්‍රශ්න ඇසූ ආකාරය සහ මේ වැඩසටහනට ඔබ ප්‍රවේශ වෙන ආකාරය සහ හරිද ඔබේ නාලිකාව ප්‍රවේශ වෙන ආකාරයට මම හරි කැමතියි. මොකද හේතුව තමයි ඔබ නිතරම මාධ්‍යයෙන් වෙන්න ඕන දෙයක් හිස්සන පුරවන දෙයක් යමක් කරනවා. ඒ තමයි දැන් අපි කතා කරන මාතෘකාව ඇතුලේ තියෙනනේ හිස්ත. එහෙම නැත්නම් අප්ඩේට් වෙන්න ඕන තැන් යාවත් කාලින වෙන. ඒ තැන් පෙන්නලා දෙන්නේ ඒක තමයි මාධ්‍යයේ නියම රාජකාරිය. මම ඔබට සුබ පතනවා නාලිකාවට සුබ පතනවා මේ දිගටම කරගෙන යන්න කියලා හැමෝටම. ඔබතුමන්ට විශේෂයෙන්ම වකීලතුමාලි මාධ්‍ය නාලිකාවක් ලෙස අපි හිතනවා ඒක අපේ වගකීමේ කොටසක් කියලා. ඉතින් දැන් අපි කතා කරගෙන ආවේ දැන් කොහොමද රියානතුරක් වෙලා මේ සම්බන්ධව අපි යනවා නම් ආධිකරණ මේ කටයුත්තකට අපි අර කිව්ව පොලිසියෙන් කරන කටයුත්තට අමතරව අපිට යම් හානියක් වුණා මේ වෙනුවෙන් වන්දියක් ලබා ගන්නට ඕනේ කියන තැනට අපි එනවා නම් කොහොමද කටයුතු කරන්නේ කියලානේ අපි මුලින්දලා හඳුනාගෙන ආවේ. කොයි අධිකරණයේද කොහොමද නීතිඥවරයෙක් තෝරගන්නේ, කාට විරුද්ධවද නඩු පවරන්නේ. එතකොට අපි පසුගිය සතියේ ඊටාම සැකවෙන් කතා කරා වන්දි ඉල්ලන්න පුළුවන් කාටද, ඒ සඳහා සුසුකම් තියෙන්නේ මොන වගේ පාර්ශවයන් වලට කියලා මූලික හැඳින්වීමක් කරා. මම හිතනවා අද දවසේ අපේ වැඩසටහන අපි ආරම්භ කරමු මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීමක් සිදු කරමු. අපි එතනදි කිව්වා ඇත්තටම හානියක් වෙච්ච කෙනෙක්. තමන්ගේ පැත්තේ මර දකුණොත් ඒ වන්දි ඉල්ලීම සාර්ථක වෙන්නේ නැහැ කියලා. වන්දි ඉල්ලන්න පුළුවන් කාටද කියලා කිව්වමත් මේකත් පොඩ්ඩක් කවුරු වෙනවා නම් හොඳයි. අපි හිතමු රියානතුරකින් අපි පහසුවට මෙහෙම බෙදාගමු. රියානතුරකින් මරණයටපත් වෙච්ච අවස්ථාවක්. අපි කියන ෆේටල් ඇක්සිඩන්ට්. එහෙම අවස්ථාවක් වෙන්න පුළුවන්. තවත් අවස්ථාවක් වෙන්න පුළුවන් එහෙම මරණයක් සිද්ධ වෙලා නැහැ. ශාරීරික තුවාල සිද්ධ වෙලා. ඒක බරපතල තුවාල වෙන්න පුළුවන්. සාමාන්‍ය වශයෙන් අර ස්ථිර ආබාධ තත්ත්වයටපත් වෙලා තිබුණා. එහෙම අවස්ථාවල් වෙන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලිවම පේනවා තුවාල වෙච්ච කෙනෙක් නම් ඔහු තමයි ඍජුවම ඔහුට ඒ සිදුවෙන් වෙලා තියෙන්නේ. එතනදී ඔහුට පුළුවන් වන්දි ඉල්ලන්න. අනිත් අවස්ථාව ගත්තොත් මිය යෑමකදී ඔහුට වන්දි ඉල්ලන්න ඔහු නෑනේ. හැබැයි ඔහුගෙන් යැපුණු අය පිරිඳ වෙන්න පුළුවන්, දරුවන් වෙන්න පුළුවන්. ඔහුගේ සහයෝගය ලැබිච්ච කෙනෙකුට ඒ සහයෝගය අහිමි වුණා වෙන්න පුළුවන්. අන්නේ අවස්ථාවලදී ඔවුන්ට වන්දි ඉල්ලීම හිමිකම තිබෙනවා. හොඳයි. දැන් ඔබතුමන්නේ සඳහන් කරපු වන්දි ලබා ගැනීමේ අවස්ථාවන් පිළිබඳව කාටද මේ කටයුත්ත කරන්න කියන. සමහරලාට ඒ පුද්ගලයාගේ පවුලේ ඉතුරු වෙලා ඉන්න අය බාල වයස්කාර දරුවන් වෙන්න පුළුවන්. සමහරට යම් ඊටාම අසාධ්‍ය රෝගී තත්ත්වයක වෙන වැඩිහිටිය අම්මා තාත්තා වෙන්න පුළුවන්. ඒත් මේ වගේ අවස්ථාවක කොහොමද මේ කටයුතු සිදු වෙන්නේ? විශේෂයෙන් දරුවන් සම්බන්ධයෙන්. ඇත්තටම යැපෙන්නන්ට තමයි වන්දියක් සාර්ථක වන්දි ඉල්ලීමක් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. අම්මා තාත්තා කෙනෙකුට හුඟක් ගන්න අමාරු අවස්ථාවල ප්‍රායෝගික තත්ත්වයක් කියෝ. හැබැයි සමහරලාට දැන් විවාහ වෙච්ච කෙනෙක් තමන්ගේ දරුවගෙන් දෙන්න පුළුවන් යැපෙන්නේ. ඒ අවස්ථාවේදී සාර්ථකත්වයක් ලබන්න පුළුවන් වුණා. වඩාත් සාර්ථක වෙන්නේ මියගිය පුද්ගලයාගේ අමුදරුවා. දැන් ඔබ අහන විදිහට දරුවෙක් වුණා. හරිම ඒ
හරිම සෝචනීය තත්ත්වයක් අපි නඩුවට පෙනී හිටිනකොට අපි දකිනවා. බොහොම බාල වයස්කාර තත්ත්වයේදී පියා නැති වෙනවා. ඒ අහන්න දෙයක් නැහැ පවුලේ. පියා අහිමි වෙනවා කියලා කියන්නේ දරුවෙකුට ඔහුගේ අනාගතය ගමන් කරන ඉසව්වම සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. දැන් ඒ වෙලාවට දරුවෙක් කොහොමද නඩු පවරන්නේ? දරුවෙකුට නඩු පවරන්න බෑනේ බැලුමට. නීතියෙන් ඒ සම්බන්ධයෙන් තියෙනවා වෙනම විධිවිධාන. මේ තමයි අපි කියමු සහායක මිත්‍රයා කියලා අපි සිංහලෙන් කියනවා next friend. ඒ සහායක මිත්‍රයා කියලා කියන්නේ ඒ නඩු කටයුත්ත සඳහා ඒ වන්දි ඉල්ලීම සඳහා සහායක මිත්‍රයා කියලා කෙනෙක් පත් කරනවා. ඔහුගේ මව වෙන්න පුළුවන්. ඒ පොඩි දරුවාගේ හෝ දරියගේ මව වෙන්න පුළුවන්. මාමියගේ ඉන්න පියා වෙන්න පුළුවන්. වෙනත් ඥාතියෙක් වෙන්න පුළුවන්. සහායක මිත්‍රයා පත් වෙන හැබැයි නඩු දෙකක් කියන්නේ. නඩු දෙකක් කියන්නේ. එතන සහායක මිත්‍රයා පත් කිරීමට නඩුවක් යනවා. ඒක නඩුවක් වට මේ දිගට යන්නේ නැහැ. කවුරුත් හබ කරන්න විරුද්ධ වෙන්න පාර්ශ්වයක් නැහැනේ. අධිකරණයට ගිහිල්ලා සහායක මිත්‍රයෙක් පත් කරගන්නවා. පත් කරලා ඊට පස්සේ සහායක මිත්‍රයා මගේ අර වන්දි නඩුව පවරනවා. ඒ අතරතුර බාල වයස්කාරය වැඩි වයෝපූර්ණත්වයටපත් වුණොත් සහායක මිත්‍රයා ඉවත් කරලා ඔහු නඩුව ගෙනියන්න ඕන. ජීවමයි කටයුත්තට සම්බන්ධ වෙනවා. ඔහුට තීරණය කරන්න පුළුවන්. හොඳයි. මම හිතන්නේ මේ කාරණා සමාජීයමය වශයෙන් අපි එදිනෙදා කටයුතු කරද්දී ඔබතුමන් කිව්වා වගේ අතිශය සංවේදී විදිහට මේ වාදිකරණය තුළදී ඔබතුමන් දකිනවා ඇති. ඒ වගේම සමාජීය වශයෙන් මාධ්‍යවේදීන් වශයෙන් අපිත් මෙවැනි කාරණාවල් දකිනවා. කොයිතරම්නම් ගැටලු සහගත තැන්වලට මෙවැනි අවස්ථාවල දරුවන් නැත්නම් ඒ අසරණ භාවයට පත් වෙන පාර්ශවයේ පිළිබඳව. ඉතින් දැන් මෙහිම කතා බහ කරද්දී දැන් අතිශය වැදගත් කාරණාවට තමයි මම ඔබතුමාගේ අදහස විමසන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ වන්දි කොහොමද තක්සේරු කරන්නේ? ඇත්තටම වේදනාව, රුධිරය, තනිකම, පාළුව, අසරණකම මිල කරන්න පුළුවන්ද? මිල කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේවලුත් තියෙනවා. හැබැයි අපි නඩුවක් දානකොට වන්දියේ ගාණක් කියලා එක ඉල්ලන්නේ. අපිට කියන්න බෑනේ අසීමිත ගාණක් ඉල්ලන්න බෑනේ. පියා මිය ගියාම දරුවෙකුට ඒක ගාණක් කියලා නිම කරන්න බෑ. හැබැයි අපිට නඩුවකදී ඒක කරන්න සිද්ධ වෙනවා. මම කිව්වා මිල කරන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. අපි හිතමු තුවාල සිදු වුණු රියානතුරක් කියලා. දැන් තුවාල සිදු වුණාම ඒ පුද්ගලයාට වෙන හානි මොනවද? බැලූ බැලමටම ඔහුට තුවාල සිද්ධ වෙලා තියෙනවා. ඔහුට වේදනාවන් විඳින්න සිද්ධ වෙයි. ඔහුට අපහසුතාවයන් වෙනද වගේ තමන්ගේ දිනදා ජීවිතය පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඊට අමතරව ඒවා තක්සේරු කරන්න බෑ. ඒ කියන්නේ මුදලක් මෙන්න මේකේ කියලා කියන්න බෑ. කෙනෙක් සාපේක්ෂව බැලුවම අනිත් කෙනා ඉල්ලන ගාන මෙයාට වඩා වෙනස් වෙන්න පුළුවන්. නමුත් මුදලින් මිල කරන්න පුළුවන් තක්සේරුවක් කරන්න පුළුවන් දේවල් තියෙනවානේ. ඔහුට බෙහෙත් හේත් වලට දරන්නට වෙච්ච වියදම්. බෙහෙත් හේත් ගන්න ප්‍රවාහනය සඳහා වැය වෙච්ච වියදම්. ඒ වගේම සාත්තු සේවයට ළඟින් දන්න වෙච්ච වියදම්. මේකට වියදම් ගණනය කරන්න පුළුවන් වියදම් ටිකක් තියෙනවා. සමහරලාට මේවත් පුළුවන් නේ. අපි හිතමු ඔහුට මාසයකට ලැබෙන ඕනම කෙනෙකුට මාසයකට ලැබෙන ආදායමක් තියෙනවා. එතකොට ඒක මිල කරන්න ඒක ගණනය කරන්න පුළුවන් කාරණයක්. මාසෙක මෙච්චර ආදායමක් ලැබුණා. මෙච්චර කාලයක් රෝහල් ගතව සිටියා. එහෙනම් ඔහුට අහිමි වෙච්ච ආදායම. සහ තව මෙතෙක් කාලයක් උට රැකියාව කරගන්න නැහැ. ඒක බැරි වෙනවා. ඒකට ඉදිරියට අහිමි වෙන ආදායම සමහරට ඔහු permanent disability එකක් මොකද්ද ස්ථිර ආබාධ තත්ත්වයක්. අපි හිතමු රියදුරෙක් විදියට සේවය කරපු කෙනෙක්. ඔහුගේ පාදයක් අහිමි වුණාට පස්සේ ඔහුට ඒ රැස්සව කරන්න බෑ. ඒ වගේ දේවල්. එතකොට අනිත් පැත්තෙන් ශාරීරික විකෘතියකට බව වන්දි ඉල්ලන්න පුළුවන්. දතක් අහිමි වෙනවා. නැත්තම් මූණ විකෘති වීමක් සිදු වෙනවා. විකෘති වලට වන්දි ඉල්ලන්න පුළුවන්. ඒතර වේදනාව අපහසුතාව ඒව කොහොමද ගණනය කරන්නේ? මෙතන හරිය වැදගත් ඔබ ආපු තැන. මොකද සමහරලාට අපි නඩු අසාර්ථක වෙනවා මෙන්න මේ යම් සියුම් තැන්. වේදනාව අපහසුතාවල් වගේ දේවල් විනිසුරුතුමාට හෝ විනිසුරුතුමියට ඒ වන්දිය එයා එතුමිය හෝ එතුමා බලන විදියට අභිමතය පාවිච්චි කරලා තීරණය කරන්න පුළුවන්. හැබැයි විනිසුරුතුමාට හෝ විනිසුරුතුමියට පුළුවන් කමක් නැහැ අර මම කියපු ඍජුවම ගණනය කරන්න පුළුවන් දේවල් වලට අභිමතය පාවිච්චි කරන්න. මොහොත තුවාලලා තියෙනවා මේ තුවාලේ තත්ත්වය අනුව මෙච්චර වියදම් වෙන්න පුළුවන් කියලා අභිමතය පාවිච්චි කරන්න බෑ. එහෙනම් ඒ සඳහා බිල්පත් වගේ ලේඛන ඉදිරිපත් කරනවා. අපේ අසතුටුදායකම දේ තමයි අර කලින් දිනයකත් මම කිව්වා වගේ අනතුරටපත් වෙච්ච පුද්ගලයා
ඔහු ඒ අවස්ථාවේ තීරණය කරන්නේ නැහැනේ බොහෝ විට නඩුවක් පවරනවා කියලා. ඒකට ඔහු වියදම් කරනවා. ඔහු බිල්පතක් ළඟ තියාගන්නේ නැහැ. පස්සේ තමයි සමහරවිට තීරණය කරන නඩුවක් පවරනවා කියලා. නැත්තම් ඔහුට උපදෙස් පස්සේ තමයි ලැබෙන්නේ. ඒ අවස්ථාවේ යනකොට ඔහුට අර වියදම් වෙච්ච මූලික මුදලින් කෙලින්ම ඍජු වියදම් ටික ඔප්පු කරන්න විදියක් නැති වෙනවා. ඒ නිසා අපි දෙන්න ඕන දේ ඔබේ නාලිකාවෙන් ඔබ මේ කරන්න උත්සාහ කරන දේ මෙන්න මේකයි වෙන්න ඕන. ඔබ එහෙම අනතුරකට භාජනය වුණා නම් ඔබට වෙන වියදම් ඔබ සුරක්ෂිතව ළඟ තියාගන්න. මොකද ඔබ සමහරලාට නඩුව පවරන්නේ අවුරුදු 2 පනින්න පුළුවන් කලින් ඕන වෙලාවක පුළුවන්. ඒ තීරණය කරනකොට ඔබ ළඟ ඒ අවශ්‍ය දේවල් නැති වුණොත් ඔබට ලැබිය යුතු වන්දිය ලබා ගන්න බැරි වෙනවා. පැහැදිලිවම අපි නීතිඥතුමන් ඒ ආකාරයට ඔබව දැනුවත් කරන්නේ සමහරට සිහි නැතිව ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. රෝහල්ගත වෙලා නිවැරදිව ඔබට කටයුතු කරන්නට නොහැකි තරම් සෞඛ්‍ය අඩපණ වෙලා තියෙන අවස්ථා. හැබැයි මේක පවුලේ අයට පුළුවන් මේ කටයුත්ත කරන්න නේද? බොහොම සිහි කල්පනාවෙන් ඔහු වෙනුවෙන් කටයුතු කරන පාර්ශවයන්ට පුළුවන් මේ රෝගියාගේ පවුලේ අයට හෝ යාළුවන්ට හිතවතුන්ට නැත්නම් රැකියා ස්ථානයේ අයට හෝ මේ වගකීම අරගෙන කටයුතු කරන පුද්ගලයාට පුළුවන් මේ බිල් නැත්නම් මේ ගාස්තු මේ ගෙවීම් කරපුවා මේ සියලු දේවල් සුරක්ෂිතව ළඟ තබා ගන්න ඒ කටයුත්තේදී ඔබට කොයිතරම්නම් මූලික වියදමක් දරන්නට සිදු වුණාද කියන යන වගේ තහවුරු කිරීමේ අවශ්‍යතාවය මත. තවත් පැහැදිලි කිරීමක් මට කරන්න ඉඩ දෙන්න. සමහරවිට අපි බිල්පත් ඉදිරිපත් කරනවා. බිල්පත් හොයාගන්න බැරි වුණාම බිල්පත් සකස් කරනවා. බැක්ඩේට් කරලා සඳහන් පුළුවන්. එහෙමත් කරනවා. හැබැයි එහෙම කරාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. හේතුව තමයි බිල්පතක් හෝ කිසියම් ලේඛනයක් ගරු අධිකරණයට ඉදිරිපත් කරපු අවස්ථාවක පාර්ශ්වයන් දෙකක් ඉන්නවනේ. අනුතුර උණු පාර්ශවයේ විඳිත නෙමෙයි අනිත් පාර්ශවයේ. ඒ පැත්තටත් නීතිඥවරයෙක් පෙනී සිටිනවනේ. ඒ පාර්ශ්ව මොකක් වෙලාට කරන්නේ අර ලේඛන ඉදිරිපත් කරපු වෙලාවේ අපි සබ්ජෙක්ට් රුපෝ කියලා කියනවා. සාධනයට යටත් කරන්න කියලා. ඒකට ඒ ලේඛනේ තවදුරටත් ඔප්පු කරන්න ඕන. බිලක් නිකුත් කරලා තියෙන අපි හිතමු යම්කිසි ස්ථානයක අපි හිතමු කිහිල්කරුවක් ගන්න. එහෙම නැත්නම් රෝද පුටුවක් ගන්න වියදම් කරපු ගාන. එතකොට ඒ බිල බොරු බිලක් නම් හදලා තියෙන්නේ සාධනයට යටත් කරාට පස්සේ ඒ බිල නිකුත් කරපු තැන සාක්ෂිකාරයක් හදවන්න. එතකොට බොරු බිලක් නම් කොහොමත් එතනදී ඒක ඔප්පු වෙනවා. එතකොට ඒ මත වන්දියක් ගන්න බැරි වෙනවා. බැක්ටීට් කරලා නම් ඒත් අහු වෙනවනේ. දැන් බිල් පොතම පරීක්ෂා කරනකොට ඒක බලා ගන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි වියදම් කරපු බිල් ටික තියාගන්න. අවංකව ඒ කටයුතු සිදු කරන්න කියන කාරණා. හොඳයි. එතකොට දැන් ඔබතුමන් මේ සඳහන් කරපු කාරණාවටම තවත් අපිට යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න. දැන් මේ ලබා ගන්න වන්දිය මේ වන්දිය ලබා ගැනීමේ කටයුත්ත සඳහා ගත වෙන කාල සීමාව. එහෙම නැත්නම් සමහර විට රෝගියාගේ අවසන් කටයුතු නැත්නම් මේ පුද්ගලයා කාලයක් ගිහිල්ලා මේකේ පීඩාව විඳලා ඔහු මිය යන දවසට මේ මුදල ලැබෙනවා වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේ අධිකරණ මේ ක්‍රියාදාමයට කොයිතරම්නම් කාලයක් ගත වෙනවද? ඒක කියන්න බෑ. ඒක සාපේක්ෂයි. මට මෙහෙම කියන්න පුළුවන්. දැන් ඇත්තටම මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. මේ process එකේ තියුණු යම්කිසි අඩුපාඩුවක් රක්ෂණ ආයතනයක් මෙතන ඉන්නවනේ. අපි රක්ෂණයක් ඇයි එහෙම යොදාගන්නේ? අර ඔබ කිව්වාගේ පොලිසියට අහු වෙනව නෙමෙයිනේ. ඒ රක්ෂණ ආයතනෙන් ඒ අදාළ කාර්ය කරන්න ඕන. එතකොට නඩුවලදී සාමාන්‍ය රක්ෂණ ආයතනයේ විසින් යම්කිසි සමතයක් වශයෙන් යෝජනා කරන මුදලක් තියෙනවා. ඒකට ඒක අඩු වෙන්න පුළුවන්, ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. නමුත් සමහර වෙලාවට ඒ සමතය වශයෙන් යෝජනා කරන මුදල පවා රක්ෂණ ආයතනයෙන් යෝජනා කරන්නේ නැහැ. මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව අවසන් වෙනවා. අන්න ඒ නිසා සමහරලාට යම්කිසි දීර්ඝ වීමක් වෙනවා. මම සමහර වෙනත් රටවල මේ සම්බන්ධයෙන් මම අධ්‍යයනය කරපු අවස්ථාවක් මම දැක්කා. එහෙම රටවල සමහරලාට මෙහෙම දෙයක් වෙන්නේ. මුල සිටම වන්දිය ගෙවන්න ඕනද නැද්ද කියලා මේ තීරණය කරන්නේ. රක්ෂණ ආයතන සමහරලාට කියනවා මෙන්න මේ ගාන කියලා. ඊට පස්සේ එතනින් එහාට වැඩි කරනවාද ඒ ගාන හරියද කියලා තමයි ඒ වගේ ක්‍රම වේද තියෙන රටවල් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ සමහර ඒ වගේ අපි ව්‍යවස්ථා දායකයෙ විසින් යම්
දැන් පිළිවිය යුතු තැන් තියෙනවා. පැහැදිලිව මම හිතන්නේ අපි මේ සමාජ කතිකාවතක්නේ ගොඩනගන්නේ අපි සමාජය දැනුවත් කරනවා වගේම සාමාන්‍ය පුරවැසියන් මේන් දැනුවත් වෙනවා වගේම යම් වගකිව යුතු පාර්ශවයන් මේ සම්බන්ධව ඍජුව මැදිහත් වීම කර හැකි ඔබ කිව්වා වගේ දේශපාලන අධිකාරිය වෙන්න පුළුවන් නැත්නම් තීන්දුව తీරන ගන්න ස්ථානවල ඉන්න ඒ නිලතලයන් දරන අයට වෙන්න පුළුවන් අපි මේ පණිවිඩය ලබා දෙන්නේ මේවා අතිශය මානුෂික කාරණා මේ කල් යැවීම සහ මේ කල් මැරීම නැත්නම් කාලය ගත කිරීම තුළ සමාජයේ පුද්ගලයාට මේ කිසිම වටිනාකමක් නැති දෙයක් වෙන්න පුළුවන් අවසානයේ මේ යැබෙන යම් වන්දියක් හෝ මුදලක් ඒ නිසා ඔහුට නිවැරදිව ප්‍රතිකාර කරන්නට අවශ්‍ය කාලේ ඔහුට ඒ උදව් උපකාර අවශ්‍ය කාලේ සහ ඔහුගේ පවුලේ අයට ඒ දේවල් ලැබිය යුතු කාලේ ලැබෙන්නට අවශ්‍ය කරන අර කඩිනම් ක්‍රියාදාමයක් නැත්නම් අපි කියන්නේ මොනවා හරි මේට සාධාරණව ක්‍රියාවලියකට මේ කටයුත්ත ගමන් කරන්නට ඕනේ කියන කතිකාවත අපි අධිකරණ ක්‍රියාවලිය තුළ මේ ඉදිරියේදී මේ පිළිබඳව සකස් වෙද්දී නීති රීති වෙනස් වෙද්දී මේ දේවල් එකතු කරන්නට කියන කාරණාව අපි මතක් කර සිටිනවා. එතකොට ඔතනදී මට මෙන්න මෙහෙම දෙයක්ත් අපි ජනතාව දැනුවත් කළ යුතුව තිබෙනවා. ඔබ කිව්වා මේ අනතුරු සිද්ධ වෙච්ච ගමන් අසරණභාවය වැඩිනේ. ඒ වගේ වෙලාවට හුඟක් වෙලාවට අර අනතුරු සිදු කරපු පාර්ශ්වය සිදු කරනවා කියලා මම භාවිතා කරාට ඇත්තටම නොසලකිලිමත් වෙන්නේ කියලා නනිතව කවුරුවත් ගිහින් එහෙම හපන්නේ නැහැ. ඒ පාර්ශවය කරන්නේ අර අසරණ වෙලාවේ යම් කිසි මුදලක් ලබා දෙනවා. ඒක ඇත්තටම සෑහෙන වටිනවා. හැබැයි සමහර අවස්ථාවල තිබෙනවා අපිට නඩුවලදී හම්බ වෙනවා. ඒ ලබා දීලා වංචනිකව ගන්නවා. වංචනිකව නෙමෙයි. ඒ අසරණ බය ප්‍රොජෙක්ට් අරගෙන ලියුමක් ගන්නවා. ඔහුගෙන් අත්සනක් ලබා ගන්නවා. එහි අපි දකින අවස්ථාවල් තිබෙනවා. මේ මුදලෙන් සෑහීමටපත් වෙනවා. වන්දි ඉල්ලීමේ අයිතිවාසිකම අත්හරිනවා කියලා. ඒ නිසා අපි යෝජනා කරන්නේ එහෙම දේවල් ඔබෙන් අනතුරක් සිද්ධ වුණා නම් ඔබ එහෙම දේවල් කරන්න යන්නත් එපා. ඔබ අනතුරකට ලක් වුණා නම් ඔබ ඒ මුදල ගන්න එපා කියලා අපි යෝජනා කරන්නේ නැහැ. හැබැයි ඔබ ඒ සම්බන්ධයෙන් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. අත්සන් කරද්දී නේද ලේඛනයකට ඔබේ අත්සන යොදද්දී සැලකිලිමත් වෙන්න. මොකද ඔබ ඉන්න තත්ත්වය පිළිබඳව නිවැරදි අවබෝධයක් යුතුවයි එවැනි කාරණාවල් වලට ඔබ ගමන් කරන්නට ඕනේ. එතකොට නීතිඥතුමනි අපිට දැන් මේ හැම කාරණාවක්ම අතරේ දැන් මේ හැම කාරණාවක්ම සිදු වෙන්නේ අපි සමාජය තුළදීනේ අපි අතින් වෙන වැරදි අඩුපාඩු මේ හැමදේම සිදු වෙන්නේ. දැන් මේ අධිකරණ මේ ක්‍රියාදාමය අපි මදකට පැත්තකට තියලා පුරවැසියෙක් හැටියට වගකීම් පුරවැසියෙක් හැටියට රටවැසියෙක් හැටියට අපිට වගකීමක් තියෙනවා නේද මහමග විනය මහමග නීති රීති ආරක්ෂා කරන්න. ඒකට අපි බැඳිලා ඉන්නවා නේද? අනිවාර්යයෙන්. අපි රටයක් ධාවනය කරනකොට මගේ ජීවිතය මගේ වාහනේ ගමන් කරන අනිකුත් අයගේ ජීවිත මගේ වාහනයෙන් පිටත අනිකුත් උදවියගේ ජීවිත සහ අනිකුත් දේපලවල ආරක්ෂාව මේ සියල්ලම අපේ අතේ තියෙන්නේ. අපිට අපේ ඩ්‍රයිවිං සීට් එක රියදුරු ආසනය පොඩි වුණාට අපේ වටේ අපිට ලොකු වගකීම් සම්භාරයක් තියෙනවා. ඒ රියදුරු මේ රියසක පාලනය කරගෙන යනකොට අපි කොච්චර වගකීමක් අරගෙනද ජීවිත කීයක වගකීම අපේ අතේ තියෙනවාද කියලා වගකීම අපේ තුල තිබිය යුතුමයි. සැබවින්ම මේ මහමග විනය කියන එක දැන් අපි ඇත්ත වශයෙන්ම සිදුවෙන බොහෝ රියානතුරු වලදී අපි මේවට මූලික වුණු කරුණු කාරණා හොයාගෙන යද්දී බොහෝ වෙලාවට අපි දකිනවා අපේ නොසැලකිල්ල සමහර වෙලාවට මේ ජංගම දුරකථන භාවිතය එහෙම නැත්නම් මහමග ධාවනයේ නුසුදුසු වාහන ඒවයි කන්ඩිෂන් එක නොගැලපීම සිදු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මානසික ආතතිය ඉවසීම නැතිකම නැත්නම් අපි සමහර වෙලාවට නීතිඥතුමනි මේ ඒ වයසට කළ යුතු දේවල් නොකරහම දැන් අපි හිතමු දැන් ඔබේ ළමා කාලේ අපේ ළමා කාලේ අපි දැක්ක අපේ සමකාලීනව අපි එකතු වෙලා සෙල්ලම් කරා ටයර් පැද්දා මේ තින් පියනකට ඇණයක් ගහලා හදාගෙන මේ රේස් පැද්දා. හැබැයි මෙහෙම පැදපු නැති අයද මේ අද මහමග රේස් පැදලා මේ ජීවිත විනාශ කරන්නේ. මොකද ඔවුන් අත්හදා බලන්නේ මහමග. ඔව්. මෙතන කාරණා ගොඩක් තියෙනවා. එකක් තමයි අපි පුංචි කාලේ ඔය කියන විදිහේ සෙල්ලමට වාහනයක් පදිනවා වගේ නෙමෙයි. එතන අනතුරක් වෙන්න තියෙන සම්භාවිතාව අඩුයිනේ. ඇත්තෙම නෑ වගේනේ. නමුත් අතනදී අපි ගන්නේ ඊට වඩා ලොකු සමාජයට අනතුරක් වීමට
ප්‍රවණතාවක් තියෙන දෙයක් තමයි කරන්නේ. අපිට මේ ඇක්සිඩන්ට් එකක් අපෙන් උනේ නැහැ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. මගෙන් කවදාවත් ක්‍රියානුතරක් වෙලා නැහැ. ඒකේ තේරුම හෙට ඔබට එහෙම දෙයක් වෙන්න බෑ කියන එක නෙවෙයි. එතකොට ඔබ සැලකිලිමත් වෙන්න ඕන ඔබේ වාහනීය තත්ත්වය. ඔබේ ටයර් ගෙවිලා නම්. එතන එහෙනම් අනතුරක් වීමේ සම්භාවිතාව වැඩි. එහෙනම් ඔබ ලොකු රිස්ක් එකක් අවදානම ඔබට වගේම අනිත් පුද්ගලයන් ගැන ගන්න. ඔබටනේ තේරෙන්නේ ඔබට තේරෙනවා නම් ඔබ ප්‍රිය දුරෙක් විදියට අපි හිතමු යම් තුරක් ධාවනය කරාට පස්සේ ඔබට තේරෙනවා නිදිමත. ඔබට තේරෙනවා කිසියම් මහන්සි ගතියක්. එතකොට වාහනේ සිරිංගවල ගැටලුවක් තිබෙනවා. එතකොට වාහනේ තියෙන යාන්ත්‍රික දෝෂයක් වෙන්නත් පුළුවන්. තමන්ගේ ශරීරයේ තියෙන දෝෂයක් වෙන්නත් පුළුවන්. මහන්සිලා ඒ වගේ දෙයක් නෑ. ආතතියක් පීඩනයක් කාර්ය බහුල ජීවිත අපි ඔක්කොම ගත කරන්නේ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ අවදානම ඔබ ගන්න එපා. ඔබ වෙනුවෙන් අනිත් අය ජීවිත වෙනුවෙන් දෙකම ඔබ ගැන සැලකිලිමත් වෙන්න ඕන. හොඳයි නීතිඥ හිතමනේ අප මේ කතා කරමින් සිටිද්දී අපිට තවත් දුරකථන ඇමතුමක් ලැබුණා. අපෙන් ප්‍රේක්ෂකයෙක් විමසා සිටිනවා. ඔහු අපට දුරකථනයෙන් කතා කරලා තියෙන ඌරු බොක්කේ ඉඳලා ලීලාවතී ගුණරත්න මහත්මිය. එතුමිය අපෙන් විමසනවා දැන් යම් ප්‍රයාණතරට පස්සේ වර්ධිකාර පාර්ශවයේ වෙච්ච පාර්ශවයට අධිකරණයෙන් තීන්දුව කරනවා මෙන්න මේ වගේ වන්දියක් මේ පාර්ශවයට ලබා දෙන්න කියලා. සමහරට ඒක අතිවිශාල මුදලක් වෙන්න පුළුවන්. අපි නිකන් සරලව නිකන් පොඩි උදාහරණයක් කරලා ලක්ෂ 20ක් 25ක් ඒ වගේ 50ක් කියලා ඒ වගේ ලොකු මුදලක් කිව්වොත් මේ පුද්ගලයා දැන් මේ හානිය කරපු පුද්ගලයාගේ පවුලට හෝ ඔහුට හෝ සතු දේපලක් හෝ වෙනත් කිසිම දෙයක් නැත්නම් මේ මුදල ගෙවීමට මොනම හෝ ක්‍රමවේදයක් හැකියාවක් නැත්නම් ඊළඟට මොකක්ද සිදුවෙන ක්‍රියාදාමය? ඇත්තටම ඒකට තමයි රක්ෂණ ආයතනය ඉන්නේ. දැන් ඕක ප්‍රායෝගිකව සිද්ධ වෙනව අඩුයි. හේතුව තමයි දැන් රක්ෂණ ආයතනයත් අපි පාර්ශ්වයක් කරනවනේ නඩුවේ. උගක්ලාට රක්ෂණ ආයතනය ඒතකොට ගෙවනවා මේ. දැන් අපි තුන් දෙනෙක් පාර්ශ්වයන් කරනවානේ. අපි කව රියදුරු, යාපංචායතකරු රක්ෂණ ආයතනය. එතකොට මේ මුදල උසාවියෙන් තීන්දුව කරපු මුදල අය කර ගන්න පුළුවන් එක්ක එක්කෙනෙක්ගේ එක්ක තුන් දෙනාගේ නැත්නම් දෙන්නේගේ. හුඟක් වෙලාවට රක්ෂණ ආයතනයට විරුද්ධව ඒක රක්ෂණ ආයතනයට විරුද්ධවනේ තීන්දුව වෙන්නේ. කිසියම් පාර්ශ්වයක් අතෘප්තියටපත් වෙලා තියෙනවා ණය ගානක වැඩි කියලා. හරි ගෙවන්න ඕනේ නැහැ කියලා. හරි. අභියාචන දෙකක් දක්වා යන්න පුළුවන්. එතකොට ඒ අභියාචන වලට ගිහිල්ලා ගෙවන්න සිද්ධ වුණා කියමු. එතකොට හුඟක් වෙලාවට රක්ෂණ ආයතනයේ පාර්ශ්වයෙන් ගෙවනවා ඒ ගාන. ඒක තමයි ප්‍රායෝගිකව වෙන්නේ. හැබැයි ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඕනේ. එතනදී ඔබ අහන්නේ කිසියම් පාර්ශ්වයකට ගෙවන්න බැරි වුණා. අපි රක්ෂණ ආයතනය පොඩ්ඩක් පැත්තක තියමුකෝ. අපි කියමු ඒ කියන පුද්ගලයාට විරුද්ධව නඩු තීන්දුවක් තියෙනවා. එයාට මේක ගෙවන්න බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? සිවිල් නඩුවක්. සිවිල් නඩුවකදී එහෙම ගෙවන්න බැරි වුණා කියලා ඔහුව ගෙවන්න බැරි වුණු නිසා සිරගත කිරීමේ හැකියාවක් නැහැ. ඒකට උට වෙනම දන්නේ කියන්නේ නැහැ. එතකොට වෙන්නේ ගෙවන්න කියපු ගාන අය කරගන්න ඕන අර වන්දි ඉල්ලපු කෙනා. ඒක අය කරගන්න ක්‍රමයේ තමයි ඒ මුදල තීන්දුව අනුව ගෙවන්නේ නැත්නම් ඒ අයට පුළුවන් තීන්දුව ප්‍රකාශය ක්‍රියාත්මක කරවලා එක්ස්කියුට් කරනවා කියලා අපි කියනවා කරලා ඒ දේපල අය කරගන්න. එතනදි වෙන්නේ අපි හිතමු ඔබට විරුද්ධව තීන්දුවක් කරන මේක ඇක්සිඩන්ට් නඩුවක්ම වෙන්න ඕනේ නැහැ. කර ක්‍රමයක ඔබට විරුද්ධව අධිකරණයේ අඩු තීන්දුවක් තියෙනවා. ඒක ඔබ ගෙවන්නේ නැත්නම් මට පුළුවන් ඔබ සතු යම් දේපල තියෙනවා. ඒවා යම් යම් වෙනස්කම් තියෙනවා මම ඉස්සර දුරට යන්නේ. ඒ දේපල වෙන්නේ කියලා. ඒ මුදල අය කරගන්න. වෙන්නේ තිබුණාන කලින් දේපල තහනම් කිරීමක් කරනවා. මොකද සමාජලාට දේපල තහනම් කරනකොටම ඇවිල්ලා ගෙවනවා. එහෙම නැත්නම් මේ දේශ කරලා ගන්න පුළුවන්. එහෙමත් කරගන්න බැරි වුණොත් කරන්න දෙයක් නැහැ. ඔබට තීන්දුවේ ඉඳලා අවුරුදු 10ක් ගත වෙනකන් ඔබට ඕනම අවස්ථාවකදී ඒ තීන්දුව ප්‍රකාශ කරගන්න පුළුවන් අවුරුදු 10ක පස්සේ. හොඳයි. මම හිතනවා අපි හරිද ටීවී එකෙන් හොඳ උත්සාහයක් දරුවා. දැන් මේ මෝටර රථ වාහනවලදී සිදුවෙන අනතුරු සහ ඒ අනතුරක් සිදු වුණාම කොහොමද අපි කටයුතු කරන්නට ඕනේ? මොන අධිකරණයකද යන්න ඕනේ? කොහොමද මේ ටික්නවරේ තෝරගන්නේ? මොනවද ලිපි ලේඛන අපි සූදානම් කරගන්නට ඕනේ? සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කාරණා. ඒ කාලාවරෝධනේ අවුරුදු දෙකකට පෙර ආසෝ මේ කටයුතු සිදු කරන්නට ඕනේ. කොහොමද වන්දි ගණනය කරන්නේ? ඉතින් මේ කාටද වන්දි ඉල්ලන්න පුළුවන් අවස්ථාවන් තියෙන්නේ? මේ වගේ හැම කාරණාවක්ම මේට අදාළ වෙනවා. අපි සාකච්ඡා කරා. ඉතින් මම හිතනවා ඊටාම වැදගත් වෙන්නේ ඔබට මේ පිළිබඳව තවත් ගැටලු තිබෙනවා නම් අපිට යොමු කරන්න, අපිට ලියන්න, අපිට කතා කරන්න. ඒ වගේම අපි ඉදිරි සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙන නීතිඥතුමනි මේ මූල්‍යමය කරුණු සම්බන්ධව. එහෙමද? ණය කරුණු සම්බන්ධයෙන්
කොමිසමක් වේවා චෙක්පත් ඔව් බොහෝ වෙලාවට ඒ ගැන ඔව් බොහෝ වෙලාවට අපේ සමාජයේ අපිට විවිධ පාර්ශවයන් සමග අපි ගනුදෙනු කරනවා මූල්‍යමය ගනුදෙනු කරනවා අපි දැන හෝ නොදැන සමහරට බොහෝ උගුල් වෙලා හසු වෙන අවස්ථාවල් තිබෙනවා ඒ නිසා අපි ඉදිරියේදී කටයුතු කරන්න ඒ පිළිබඳ ඔබ යම් මේ ආකාරයට ගැටලුවකට පීඩාවකට පත් වෙලා තිබෙනවා නම් ඔබේ ගැටලුවත් අපිට යොමු කරන්න අපි මතක් කරන්නම් හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර දීපඩු මාලිගයේ උඩුමහල ලකුඩුව ගාල්ල හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර දීපඩු මාලිගයේ උඩුමහල ලකුඩුව ගාල්ල දුරකථන අංකය 077 321 39 66 077 321 39 66 අපිට කතා කරන්න අපිට ලියන්න ඔබේ අදහස් ඔබේ යෝජනා ඔබේ ගැටලු මේ සියල්ලටම අපි හරිදේ ටීවී නාලිකාව හරහා ඔබට යම් ආකාරයක සහනයක් බලාපොරොත්තුවක් උදව්වක් කරන්න බලාපොරොත්තු වෙන විශේෂම නීතිඥතුමන්ව සම්බන්ධ කරගෙන ඒ හරහා ඔබට අවස්ථාව ලබා දෙනවා අපි මේ ගැටලු निराකරණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් අද දවසේදීත් අපේ මැදිරියට පැමිණ ඔබේ වටිනා කාලය අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට ලබා දෙමින් ඔබේ දැනුමින් මේ සමාජය පෝෂණය කිරීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ නීතිඥ නුවන් සමරත් මැතිතුමනි ඔබතුමන්ට ආයුබෝවන් කියලා සමුදෙනවා බොහොම ස්තුතියි. ඒ වගේම ප්‍රේක්ෂක හිතවතුනි ඔබට ඔබේ ජීවිතේ වඩාත් සාර්ථක කරගන්න නම් අභියෝග ගැටලු සමගින් ඔබට ඉදිරියට යන්නට සිදු වෙනවා. මේ අභියෝග ගැටලු එන්නේ ඔබේ ජීවිත අසාර්ථක කරන්න, ඔබව පරාජය කරන්න නෙමෙයි, ඔබ තුළ සැඟවුණු ශක්තියින් එළියට ගන්න. ඒ නිසා අභියෝගයක් ගැටලුවක් ආපු හැම අවස්ථාවකම ඔබ තුළ සැඟවුණු ශක්තිය එළියට ගන්න. ඒ ශක්තිය එක්ක ඔබේ ජීවිතෙත් වඩාත් හොඳ පින්මක් ඉස්සරහට තියන්න. එහෙමනම් පියෝ ටීවී නාලිකාංක 123 ඔබ ආදරයෙන් අරගෙන හරිදේ ටීවී තුලින් සමග රැඳී සිටින්න නැවතත් ජීවිතයට නීතිය සමගින් ඔබ මොන ගැසීම් බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමගින් යනවා ආයුබෝවන්.